මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා යටියන්තොට මලල් පොළ පදිංචි නදීකා පාලම කුඹුර, ශානිකා පාලම කුඹුර, උදාරා පාලම කුඹුර, අනුරුද්ධ පාලම කුඹුර, ඩයනා පාලම කුඹුර යන දූදරුවන් විසින් දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදාන වලින් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය 2020 12 වන මාස 27 වන දිනට 67 වන ජන්මදිනයේ සමරන සුනිල් පාලම කුඹුර පියාණන්ට සහ 2021 ජනවාරි 1 වන දිනට 66 වන ජන්මදිනයේ යෙදෙන මංගලිකා ස්වර්ණලතා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබී චිරජීවනයේ සැලසේවායි ප්‍රාර්ථනා කරනු ලබන්නේ දූදරුවන්, බෑනාවරුන් සහ මුණුබුරා මිනිබිරිය විසිනි. පවුලේ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසද මෙම කුසල් හේතු වාසනා වේවා. මියගිය සියලු ඥාතීන්ට මෙම පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. ධර්මදේශකයාණන් වහන්සේට පතන බෝධියකින් නිවන් අවබෝධය පිණිසම මෙම පින් හේතු වාසනා වේවායි බලාපොරොත්තු වෙනවා. එසේම වේවායි ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ඒතේන සච්චවජ්ජේන හෝතු මේ හෝතු තේ ජය මංගලං. නැවුන් බවකින් යුක්තව ප්‍රඥා නාලිකාවේ ධර්ම දේශනාවන්ට සවන් දෙන දේශනාවේ අනුග්‍රහක බවතුන් ප්‍රමුඛට සිටින්නා වූ සදහවර පින්නතුනි, නව ආරම්භයක් තුළ අලුතින් හිතන්නට ඉඩ දෙන, අලුතින් හිතන්නට පොළඹවන, ඔබේ ප්‍රඥාස විවර කරන්නට පුළුවන් ආකාරයේ කරුණ පැහැදිලි කිරීම ටිකක් කරන්නයි මේ සූදානම් වෙන්නේ. අපේ සමාජය තුළ තිබෙනවා නේද තෙරුවන් වැඳීම කියලා එකක්. ඉතිපිසෝ ගාථාවෙන්, සාක්ඛාතෝ ගාථාවෙන්, සුපටිපන්න ගාථාවෙන් අපි තෙරුවන් වඳිනවා. මේ තෙරුවන් වඳින්න ගිහින් ඊට පස්සේ දීර්ඝ වශයෙන් කරන එකේ තියෙනවා යේච බුද්ධා, යේච ධම්මා, යේච සංඝා කියන ගිහින් මම ඔය ඉදිරිපත් කරපු පාඩේ තුනේම තියෙනවා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගල. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං. මොකද මේ කියන්නේ? මට වෙනත් සරණක් නැත. බුද්ධ රත්නය, මේ ධර්ම රත්නය, මේ සංඝ රත්නය ඊතා උතුම් පිහිට වේ. මේ සත්‍ය වචනේ බලයෙන් මට මහ යහපතක් මංගල්‍යයක් වේවා. කුමක්ද සත්‍ය වචනය, කුමක්ද මංගල්‍යය? ලොතරැයියක් ඇදෙන එකද, විවාහයක් හරියන එකද, නිවසක් ලැබෙන එකද? මේ බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයේ සරණෙන් ඔබට ලැබෙන්න ඕන දේ මොකක්ද? අනේක තමයි මංගල්‍යය. නමුත් මේ පාළියේ පාඩම් කරන කිව්ව කිසියෙකුටත් මොකක් තේරෙලා තියෙනවද මේ මොකක්ද කියන්නේ කියලා? නැත්නම් මේක ප්‍රායෝගිකද? අපි අද කතා කරන්නේ මේකේ ප්‍රායෝගිකත්වය පිළිබඳව. මේක වාචික ක්‍රියාවලියක් නෙමෙයි. දැන් ඕක ඔය තෙරුවන් වන්දනා කරන්නට මත්තෙන් ඕක කියපු විදිහක් තිබෙනවා. බෞද්ධයාගේ
නිත්‍ය පංචශීලය කියන කාරණාවේදී හෝ ශික්ෂාපද සමාදන් වීමේදී පළමුව දෙවෙනුව තුන්වෙනුව කියලා තෙවරක් තෙරුවන් සරණ යන එක. ඒකෙත් ඕක කියනවා. මම අහන්න දේ තමයි සමාජයෙන් කුමටද තෙරුවන් සරණ යන්නේ? ගයක් ලැබෙන්නද, රැකියාවක් ලැබෙන්නද, අපල දුරු වෙන්නද, ලොතරැයියක් ඇදෙන්නද? එහෙමත් හිතන අය ඇති. ඔය එක එක කොඩි එහෙම ඉල්ලලා ප්‍රාර්ථනා කරලා ඉල්ලන්නේ ඔය තැන් තැන් වල ගිහින්. එහෙනම් මේ තෙරුවන් තිබෙන්නේ කුමන කාරණයකට කියලා තේරුම් ගන්න නැතුව තෙරුවන් සරණ කරගන්න බෑ. අර පදේ තිබෙනවා සසර දුකින් මිදීමට වෙනස් සරණක් නැත කියලා. මේ බුද්ධ රත්නය ඊටම උතුම් පිහිටේ වේ. අඤ්ඤං නත්ති මේ සරණං අඤ්ඤං වෙනස් සරණක් නැහැ. මේ තෙරුවන් වළංගු වෙන්න ඕනේ සසර දුකින් අත මිදෙන්න. එනකොට සසර දුකින් අත මිදීමේ මාර්ගය ගත්තොත් පමණයි ඔබට තෙරුවන් ක්‍රියාත්මක වෙන්නේ. ඔබ සසර දුක දන්නවද? ඔබේ අනාගත බලාපොරොත්තුව කුමක්ද? ඔබේ අනාගත බලාපොරොත්තුව දෙවියන් අතර හෝ බ්‍රහ්මයින් අතර ඉපදින එකද? ඔබේ අනාගත බලාපොරොත්තුව අනාගත බුදුරජාණන් වහන්සේ 15 වෙනි ශ්‍රාවකයෙක් බවට පත් වෙලා නිවන් අවබෝධ කරගන්න එකද? මතක තබා ගන්න මේ තෙරුවන් අනාගත බුදුන් සසුනේ වළංගු කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක එදාට තියෙන එකක්. මේ ගෞතම සාසනයේ තෙරුවන් ගෞතම සසුන තුර වළංගු වෙන්න ඕන. ඔබේ ජීවිතය තුළ වළංගු වෙන්න ඕන. එහෙනම් අපි තේරුම් ගන්න ඕන දරුවන් වශයෙන් මේ අපට තිබෙන්නේ වචනෙන් කියන වාචික සරණාගමනයක් පමණයි. මේක ප්‍රතිපත්තිමය සරණාගමනයක් වුණොත් තමයි ඒ තෙරුවන් ඔබව සසර දුකින් මුදවනවා. ඊතරම් ගැඹුරු කාරණා අවබෝධයක් ඔබට තිබෙනවද? දකින්නේ නැහැ. ඒ ගැන කතා කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. එහෙමනම් මා දකිනවා මේ තෙරුවන් සරණ කරගත්ත හැක්කේ කාටද කියලා. ඒක මම සීමාවක් දකිනවා. දැන් ඔය කඩයිම් කියලා තියෙන ප්‍රශ්න වලත් කඩයිම් තියෙනවා. ඊට එහාට යන්න පුළුවන්කම සුදුසුකම් ලත් අයට පමණයි. අධිආරක්ෂක කලාප කියලා තියෙනවා. ඒවට යන්න පුළුවන් විශේෂ බලපත්‍ර තියෙන අයට විතරයි. මේ තෙරුවන් සරණ යා හැකි සීමාවක් තියෙනවා. සීමාවට ඔබ ඇතුල් වෙන්න ඕන. ඊට මෙහා පැත්තේ ඔබට වචනින් කියන්න විතරයි පුළුවන්. එනිසා අනාගත දෙවියන් අතර ඉපදිලා බණ අහන්න බලාපොරොත්තු වෙන කෙනා, අනාගත බුදුන් වහන්සේ හමු වෙලා බණ අහලා දුකින් මිදෙන්න කැමති කෙනා තෙරුවන් සරණ යන්නේ නැහැ. අද තෙරුවන් සරණ යන්නේ නැහැ. අද ජීවිතය ආක්‍රමණය කරන්නා වූ දුක් සුසුම් ටික, ඔබට ආවේනික ඔබ විතරක් හදාගන්නා වූ දුක් කරදර ටික මේ ජීවිතය තුළ ඔබෙන් ඉවත් කිරීම සඳහා තමයි තෙරුවන් උදව් වෙන්නේ. අවංකවම හදවතට තට්ටු කරලා අහලා බලන්න. එබඳු අර්ථයකින්ද ඔබ තෙරුවන් සරණ ගිහින් තියෙන්නේ කියලා. පාසලේ දහම් පාසලේ හෝ තවත් කවුරු කියන දෙයක් අහලා. ඔබට ඒක වචනයක් විතරයි නේද? ඒ නිසා මම දකිනවා මේ සමාජය තුළ වාචික සරණාගමනයක් ඇරුණාම ප්‍රතිපත්තිකාමී සරණාගමනයක් නැහැ. පාරම්පරික බෞද්ධකමක් හොඳ වුණත් ක්‍රමයක් ඇරුණාම ප්‍රතිපත්තිකාමී බෞද්ධකමකට අවතීර්ණය වෙන්න අවබෝධයක් නැතුව බෑ. මේක තුල කෙනෙකුට මේ
ප්‍රතිපත්තිකාමී ජීවිතය තුළ සමාජයට අයවැඩක් අයහපතක් විනාශයක් කරන මාර්ගයකට යන්න තියෙන දොර වැහෙනවා. කරන්න බෑ යාට. කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදතියතසාව අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය. හංගන්න හොඳ නෑ හංගන්නේ නෑ කියලා තියෙනවා. ඒ නිසා අපි මවලුතෙන් මේ කතා කරන්නේ. මේ තෙරුවන්ට පොතපත ලබා දුන් ඔබ තේරුම් ගත් අර්ථයට එහා ගිය ගැඹුරු අර්ථයක් දක්වා ඔබේ අවධානය ගෙනියන්න. ඔබට බුදුන් තේරෙන්නේ කොහොමද? පිළිමේ වශයෙන් තේරෙනවද? පුද්ගලයා වශයෙන් තේරෙනවද? ඒ දෙකම පරිපූර්ණ නැහැ. එහෙම අපි කියන්නේ ඇයි? ධර්ම ග්‍රන්ථවල පවතිනවා ධර්මයේ දැක්කොත් බුදුන් දකී කියලා. ඒ ධර්මයෙන් දකින බුදුන් පිළිමේ හෝ පුද්ගලයා වෙන්න බෑනේ එහෙමනම්. එවිට අපට මේක ගඹරින් හිතන්න වෙන කරුණක්. වැඩෑරී එන මව්පියන් දකිනවා වගේ දෑසින් දැකීමක් නෙවෙයි බව නොවන බව. එහෙම දැකීමක් නම් ඒක අවුරුදු 35 80 දක්වා ಭಾರತೀයන්ට පමණක් සීමා වුණ දෙයක් වෙනවා. එහෙම දැකීමක් නම් ලෞකික 이르දි උපදවාගෙන බුදුවරට පත් වෙන්න මහන්සි වෙලා දේවදත්තත් සකී මස්සිනා දැකපු කෙනෙක් බුදුන්. පුංචි තැනක් මම මේ කියන්නේ. මස්සිනා වෙලත් ලෞකික 이르දි භාවනා කරලා උපදවාගෙනත් මරණයෙන් එහා පැත්තට අපාගත වුණේ බුදුන් දැක්ක හින්දාද දැක්කේ නැති නිසාද? ඒ නිසා ගැඹුරට විමසාන යන විට බුද්ධ පදයට ප්‍රතිමාවක් හෝ පුද්ගලයෙකුට එහාගේ අර්ථයක් තියෙනවා. ඒක ප්‍රතිමාව බුදු පිළිමය කියන්න එපා කියනවා හෝ බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කියන්න එපායි කියනවා නෙවෙයි. අර්ථයක් වශයෙන් ගත් කල. ඔබ ඇසුරේ සිටිනවා නම් ಭಾರತೀಯ සංචාරයක යෙදෙනා වූ ඥාතිවරයෙකුගෙන් අහලා බලන්න. සාංචි විහාරයේ කැටයන් වල බුද්ධ ප්‍රතිමාවක් තියෙනවද බුදුහාමුදුරුවෝ ඉන්නවද කියලා? නෑ. වජිරාසනේ තියෙනවා, ධර්මචක්‍රයේ තියෙනවා, බෝධිය තියෙනවා. ඒ කැටයම් කරන යුග යන විටත් ප්‍රතිමා කලාව නිර්මාණය වෙලා නැහැ. නම් බුදුන් කියලා ප්‍රතිමාවක් තිබිලා නැහැ අවුරුදු 3400ක් යනතුරු. අපි අද ඒක එහෙම වන්දනීය පූජනීය වස්තු වශයෙන් සැලකුවාට විසස් කොට නමුත් ඒක කලා සම්ප්‍රදායක්. ඒකට අගෞරව කරන්න කියලා නෙමෙයි මේ පෙන්වන්නේ. ඇයි එහෙම ප්‍රතිමා නෙලලා නැත්තේ? බුද්ධත්වයට ප්‍රතිමා නැති බැවින් කියන අර්ථයෙන්. බුදුන් ප්‍රතිමාවකට නගන්න බෑ කියන අර්ථයෙන්. මේ ප්‍රතිමා කියන වචනේ තේරුම ඔය ඕකට වඩා එහා ගිය දෙයක්. පටිබිම්බ, පටිම අපටිම. මේ අර්ථ තමයි ප්‍රතිබිම්බයකට රැවටෙන එක තමයි පෘථග්ජන මිනිස්සු කරන්නේ. ප්‍රතිබිම්බ වලින් සදහටම මිදුන එක තමයි බුද්ධත්වයට පත් උනායි කියලා කියන්නේ. ප්‍රතිබිම්බ. බිම්බය එකක්, ප්‍රතිබිම්බය තව එකක්. බුද්ධ පදයේ තේරුම අවබෝධයට පත් වූ තැනැත්තා. මොකද්ද ලැබුව අවබෝධය? අජට ආකාශ විද්‍යාව ගැනද, තාරකා විද්‍යාව ගැනද, භූගර්භ විද්‍යාව ගැනද? නෑ. මිනිසා ස්වකීය ජීවිතේ අනුගමනීය ප්‍රතිපදාවක් තුළ බලාපොරොත්තු වන සැපතින් ඉවත්තට ගොස් දුකට පත්වන්නේ කෙසේද? ඒ මිනිසා එයින් ඉවත් වන්නේ කෙසේද?
ඒ සඳහා ඔහු සියල්ල දැනගත යුතුයි. සියල්ල දැනගත යුතුයි කියන එකේ තේරුම ත්‍රිපිටකයේ සියල්ල දැනගත යුතුයි කියලා හෝ ලෝකේ හොයාගෙන තියෙන විද්‍යා ශාස්ත්‍ර සියල්ල දැනගත යුතුයි කියන එක නෙමෙයි. ඒ සඳහා දැනගත යුතු සියල්ලක් තියෙනවා. ඒ සියල්ල ආශ්‍රයෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ මිනිසාගේ පමාදී ප්‍රතිපදාව සහ නොපමා ප්‍රතිපදාව දේශනා කළේ. එනිසා අපට වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ උපන් තැන, බුදු තැන, වයස, උස මහත, අතීත ගත වුණු කාරණා කියන කාරණා පිළිබඳ හොයන එක නෙවෙයි. ඒවා ඉතිහාසඥයන්ගේ වැඩ, පුරාවිද්‍යාඥයන්ගේ වැඩ. මිනිස්සුන් අමතා බුදුරජාණන් වහන්සේ ලොවට හෙළි කළ දේ කුමක්ද? එයයි අපට වැදගත් වෙන්නේ. මතක තබා ගන්න. එතකොට ඒ සියල්ල ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ මොනවා කියලාද? ඔය බුදුදහමින් ලබා ගන්නට තිබෙනා උත්තරීතර ඵල ප්‍රයෝජනය ලබා ගන්නට අවශ්‍ය නම් යම්කිසි කෙනෙක් දැනගත යුතු සියල්ල කුමක් කියලාද පෙන්වලා තිබෙන්නේ? සබ්බං වූ භික්කවේ දේසිස්සාමි තං සුනාත කිංචි භික්කවේ සබ්බං. උන්වහන්සේ ඉදිරියට භික්ෂුන් වහන්සේලා හිටපු නිසා තමයි භික්කවේ කියලා තියෙන්නේ. අපට ගිහි සමාජයට ඒක තේරුම් ගන්න එපා කියලා හැම නෑ එකෙන්. මහණෙනි මම ඔබට සියල්ල දේශනා කරන්නයි යන්නේ. මොනවද මේ සියල්ල? අනේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් මේ සියල්ල ඔබ ළඟ තියෙනවා. පොත් පෙරලන්න ඕන නෑ. ඒ සියල්ලේ ක්‍රියාකාරීත්වය තුළ ඔබ අතරමං වන්නේ කෙසේද? ඒ සියල්ලේ ක්‍රියාකාරීත්වය තුළ ඔබ මාරබන්ධනයට ගොදුරු වන්නේ කෙසේද? ඒ සියල්ලේ ක්‍රියාකාරීත්වය තුළ මාරබන්ධනයෙන් මිදෙන්නේ කෙසේද? මේ පිළිබඳව ඔබට අවබෝධයක් ඕන. ඒ අවබෝධයේදී වැරදුන තැන තේරෙනවා. පාපන්දු තරඟයකදී යමෙක් පරදිනවා. එතකොට ඔවුන් හොයනවා පෙරදුන තැන හේතුව. ඊළඟ සැරේට ඒ වරද නොකරන්න ගිහින් ඔවුන් ජයග්‍රහණය කරනවා. ඒ වැරදුන තැන හොයාගත්ත නිසා නේද? අපි කොතරම් උගත්, බුද්ධිමත්, ධනවත්, රූලක්ෂරින් යුක්ත වුණත් අපිට ජීවිතයේ බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි වරදින තැනක් තියෙනවා. ජීවිතයේ දුකක් බවට පත්වන්නේ ඒ වරද ඇරුණාම ජීවිතයේ දුකයි නෙමෙයි. වරද දුක් ගෙනත් දෙනවා. එහෙනම් අපි සියල්ල හොයමු. චක්කුංච රූපේච සෝතංච සද්දෝච ගානංච ගන්ධෝච ජීවහාච රසෝච කායෝච පොට්ටබ්බෝච මනෝච ධම්මෝච. ඇයි රූපයයි, කනයි, ශබ්දයයි, නාසයයි, ගන්ධයයි, දිවයි රසයි, කයයි පහසයි, සිතයි අරමුණොත් යන මේවාට සියල්ලයි කියනු ලැබේ. මේ සියල්ල තුල සිදුවෙන දේ, මේ සියල්ල තුල සිදුවිය යුතු දේ තේරුම් ගැනීම තමයි මේ බුදුන් වහන්සේ වදාළ සියල්ල දැන ගැනීම. මම එකයි ඔබ ළඟත් සියල්ල තියෙනවායි කියලා. සංයුත්ත නිකාය නම් වූ ධර්ම ග්‍රන්ථයේහි සම්බුද්ධ නැත්තම් සම්බුද්ධත්ව කියලා බුදු බව පිළිබඳව දේශනා කරපු සූත්‍ර වගේක් තියෙනවා. ඒවැ බුදුන් කියලා තියෙන්නේ කොතෙන්ටද? රන් පිළිමයටද, ගඩොල් පිළිමයටද, ලෝහමය පිළිමයටද, මාංශ ශරීරයටද? එකකටවත් නෙවෙයි. එහෙනම් දෙතුන් පොලක් පැහැදිලි කරන්නම් මම. මහණෙනි මම ආස්වාදයේ වශයෙන් ආදීන වශයෙන් දැක නිස්සරණයට හෙවත් මිදීමට පත් නොවන තාක්කල් බුද්ධ කියලා ලෝකෙට ප්‍රකාශ කළේ නැහැ.
අන්න උන්වහන්සේගේ අවබෝධය. ආස්වාදයේ ආදීනය දැක ආස්වාදයෙන් මිදීම. ඔබ හොයන්න මේක. එහෙම නැත්නම් දේවතාහම් භික්කවේ සදේවකේ ලෝකයේ සමාරකය කියන පදයෙන් පටන් ගන්නවා. මහණනි දෙවියන් සහිත බමුණු සහිත මරුන් සහිත මේ ලෝකේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයට එන දේවල් මගේ ආත්ම වශයෙන් දකින තාක්කල් මම ලෝකෙට බුද්ධත්වය ප්‍රකට කළේ නෑ. එනම් පංචස්කන්ධයේ ආත්මය බුදුන් නෙවෙයි. ප්‍රතිමාව හෝ ශරීරය ගැන කවර කතාද? පංචස්කන්ධයේ අනාත්මයට නමක් බුදුන්. ඒ අනාත්මයට පත් වූ දවස තමයි 35 වෙනි වසරේ වෙසක් පොහොනදා උදෑසන 100%ක්. දැන් ශ්‍රී ශරීරයක් දකින්නට වළංගු අපට නැහැ. නමුත් පංචස්කන්ධයේ ආත්මයෙන් තුල ජීවත් වෙන ඔබට පංචස්කන්ධයේ අනාත්මය බලන්න බැරිද? නිකන් බෑ. බණාසා ඔබ තුල ක්‍රියාත්මක කරන පංචස්කන්ධය පිළිබඳ ඔබ තුල තිබෙනා වූ කටපාඩම් කරගත්ත වැරදි අවබෝධය, පොතින්පත් ගත්ත වැරදි අවබෝධය අයින් කරලා නිවැරදි බව තේරුම් ගන්න වෙනවා. එතකොට බුද්ධ රත්නය කොහේ ඉන්න පුළුවන් කියලාද හිතන්නේ? දැනට බුද්ධ රත්නය ඉන්නවා, බෝධිගාව ඉන්නවා, විහාරස්ථානයේ ඉන්නවා, නිවසෙත් ඉන්නවා, කඩවල වලත් ඉන්නවා. ප්‍රතිමාව වශයෙන් ලංකාවට 3 වරක් වැඩම කළ බව ඇත්තනම් සහ ಭಾರತයේ 35 අවුරුද්දක් හිටියා නම් 45ක් ඒ ශාරීරික ස්වභාවය නමුත් 236ක් යනතුරු පිළිම හැදලා තිබුණ නැත්නම් 45න් පස්සෙත් අවුරුදු 10ක් විතර යනතුරු සසුන් ගත වූ නොවු සද්ධර්මයේ තේරුම්ගත් ගිහි පැවිදි අය ධර්මයේ තුලින් බුදුන් දැක්කනම් සියුම් අවබෝධයක් ලබා ගන්නට බුදුන් නැමැති පුද්ගලයා ඕන නෑ. බුදුන් දකින්ට බුදුන් වහන්සේ දැක්ක දෙයයි බුදුන්. සිද්ධාර්ථ තාපසතුමා බුදුන් දැක්කා. එහෙමයි මම කියන්නේ. කොණ්ඩඤ්ඤ තවුසා යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියනා වූ සෝවාන් ඵලයට පත්වීමත් සමග බුදුන් දැක්කා. ඔබට සෝවාන් ඵලයට පත් වෙන්න නැතුව බුදුන් දකින්න බෑ කියලා කියවෙනව නේද එකෙන්? එනම් පෘථග්ජන කවුරුත් බුද්ධ පදයේ අර්ථය හඳුනන්නේ නැහැ. ඔවුන් වෙන වෙන කලා සම්ප්‍රදායන් වලට වෙන වෙන දේවල් වලට වචන යොදාවි. ඒ ශාක්‍ය පුත්‍රයන් වහන්සේගේ මනස තුළ දෙනා වූ පරිවර්තනය තුළ ඒ පරිවර්තනයට තමයි මේ නම. එතෙක් ඒ යුගයේ කිසිවෙක් ඒ පරිවර්තනයට පත් වුණේ නැහැ. ඔවුන් අනවබෝධය තුළ භවගාමීන් වෙලා හිටියා. උන්වහන්සේ අවබෝධයකට පත් වුණා. මිනිසාට මේ අවබෝධය ලබා දෙන්න පුළුවන් නම් මිනිසාගේ ජීවිතේ විප්ලවයක් කරන්න පුළුවන් Tamanට. මෙතන මම මගේ කාලය ගැඹුරු වචන පාවිච්චි කරන්න ගන්නෙ නෑ. අලුත් දේශනාවක් අලුත් පිරිසක් වෙනුවෙන් ආරම්භක දේශනාවක් වශයෙන් කතා කරන්නේ. එතකොට අදටත් එහෙනම් බුද්ධෝ මේ සරණං වරං වළංගු වෙන්න ඕන. ඒක එදාට විතරක් තියෙන්න බෑ. ඒ නිසා සැලසෙන ජයමංගල්‍ය සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් නික්ලේශී වීම වෙන්න ඕන. ඒක තමයි ජයමංගල්‍ය. එහෙම ජයමංගල්‍යයක් පිළිබඳ ඉවක්වත් තියනවාද ඔබට?
මේ ජයමංගලයට පත්වීම සඳහා උන්වහන්සේ අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් තමයි මේ ජයමංගල අවස්ථාව උදා කරගත්තේ. එය එතෙක් නොතිබුණ උන්වහන්සේ භාවිතා කළා වූ සුවිශේෂී ප්‍රතිපදාවක්. ඒ නිසා ඒකට කියනවා ධර්ම මාර්ගය. ධර්මයේ සරණ. ඒකට කිසියම් ධර්මයක සරණක් අවශ්‍යයි. කිසියම් නෙමෙයි. ඒ සඳහා නිර්දේශිත ධර්මය. ඔබ යම් යම් දේවල් සරණ කරගෙන නැද්ද? ගමනක් යන්න දෙපා සරණ කරගන්නවා. යතුරු පැදී තියෙන කෙනා යතුරු පැදී සරණ කරගන්නවා. දුම්රිය සරණ කරගන්නවා. කුඹුරු වැඩ කරන්න උදැල්ල සරණ කරගන්නවා. ඒ තමයි සරණ. යම් දෙයක් සරණ කරගන්න තමයි ප්‍රශ්නයක් විසඳගන්නේ. අන්න ඒ වගේ අපිව අසාර්ථක කරන, අපේ ජීවිතයේ දුක්ඛිත භාවයට පත් කරන, අකමැත්තෙන් මරණයට පත් වෙන්න සිදුවෙන, මරණින් එහා පැත්තට අපාය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ඔස්සේ ඇවිදින්න සිදුවෙන්නා වූ කර්මයේ සරණ ඔබට තියෙනවා. ඔක්කොටම නෑ ඔය තුනම. දන්නේ නැති වුණාට ඔබට කර්මයේ සරණ තියෙනවා. පස්පව් දස කුසල් කරන්න අපාප කර්මයේ සරණ ගන්නේ. අනාගත හේතු ලබන්න පින් සිදු කරගන්න පුණ්‍ය කර්මයේ සරණ ලබා ගන්නේ. සිලකුණු වැඩීමේ කෙලෙස් නසන භාවනා මාර්ගයේ තේරුම් නොගත්ත පුද්ගලයා භාවනා පුණ්‍ය කර්මයේ පුණ්‍ය කිරිවත්තු භාවනාවේ සරණ ලබා ගන්නවා. මේ තුනම ඔබ හිතනවද ධර්මං සරණං ගච්ඡාමි කියලා? නෑ, මේ තුනටම මම කියන්නේ කම්මං සරණං ගච්ඡාමි. අපි ධම්මං සරණං ගච්ඡාමි වලින් අයින් වෙලා කම්මං සරණං ගච්ඡාමි බවට පත් වුණා වූ සමස්ත බෞද්ධ පිරිසක් බවට පත් වෙලා. එතකොට එහෙනම් ධම්මං සරණං ගච්ඡාමි අවලංගුයිනේ. ඔව් ඇත්ත ඒක. අනාගත බුදුවරයා ප්‍රාර්ථනා කරන කිසිවෙකුටත් මේ ජීවිතය තුළ ධම්මං සරණං ගච්ඡාමි වළංගු නැහැ. එහෙනම් ඔබ වෙනුවෙන් ධම්මං සරණං ගච්ඡාමි කරගන්න ඕන. එතකොට එහෙනම් ධර්මයේ හොයා යන්න ඕනනේ. ත්‍රිපිටකේ නැද්ද ධර්මයේ හමු වුණ තැන්? මංගල ධර්ම දේශනාව තුළ තිබෙනවා. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේ පදයෙන් කියන්නේ ධර්මය. දෙවෙනි ධර්ම දේශනාව තුළ තිබෙනවා. මිනිසා දුකටපත් වන්නේ පංචස්කන්ධය ආත්මය තුළ, පංචස්කන්ධය අනාත්මය ධර්මයයි. විපල්ලාස සූත්‍රය තුළ පෙන්නනවා. මිනිස් සත්වයා සංසාරයේ නිත්‍ය සුඛාත්මනං වූ මිත්‍යා දෘෂ්ටියක් අරන් ඇවිදිනවා. බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වෙලා අනිදුක්ඛ අනාත්මය දේශනා කරනවා. ඒක අහලා ප්‍රඥාව ලබා ගත්තා. එහෙම බලලා දුකින් මිදෙනවා. ඇයි මම මේ වචන කීපයක් කියන්නේ? ධර්මය කියන්නේ මොකේකටද කියලා පෙන්වන්න. බුදුන්ට ප්‍රතිමාව ශරීරය වගේ අර්ථ තියෙනවා වගේ ධර්මයටත් ජාතක කතා, ගාථා, සූත්‍ර පිටකේ පොත් කියන අර්ථය ඔබට තියෙන්න පුළුවන්. ගැඹුරු අර්ථයක් ගන්න. එහෙනම් මම දකිනවා ධර්මයේ සරණ වෙන්නේ දුකින් මිදෙන්න. හොඳයි, කර්මයේ සරණ වෙන්නේ මොකටද? කර්මයේ සරණ වෙන්නේ පාපයෙන් අපාගත වෙන්න, පිනින් දෙවියන් අතර උපදින්න, ධානයෙන් බඹලෝ යන්න. පාප කර්මයේ, පුණ්‍ය කර්මයේ, ධාන කර්මයේ තුල එහෙමනම් පමාවක් තියෙන බව සහ ධර්මයේ සරණ නැහැ කියලා පිළිගන්න තරම් ඔබ ඉදිතරයිද? ධර්මයේ සරණ නැති අයට කර්මයේ හොඳ එක සරණ කරගෙන ජීවිතේ මෙතනින් එහා පැත්තට දුගතිගාමී වෙන්නේ නැතුව සුගතිගාමී වෙන්න පාර හදාගත්තට කමක් නැහැ.
නමුත් බුදුන් වහන්සේ ලෝ පහළ වෙනට මේ පාපකර්මය, පුණ්‍යකර්මය, ධානකර්මය කියන ගාමී බවල් ටික තිබුණා නම් බුදුන් වහන්සේ එලි කළ ධර්මය වෙන්නේ කොහොමද ඒක? ඊට එහාට එලි කරපු දේනේ එන්න ඕන. එවිට ධර්මය කියන්නේ ජාතක කතාවක්, ධර්මය කියන්නේ පොතක්, ධර්මය කියන්නේ සූත්‍ර දේශනාවක් කියලා ගොඩින් ගන්න එපා. සාමාන්‍යයෙන් න්‍යාය සහ භාවිතය කියලා කියවනක් තියෙනවා. ගණිතය සම්බන්ධයෙන් න්‍යාය තියෙනවා, සූත්‍ර. ඒ වගේ ත්‍රිපිටක සූත්‍ර දේශනාවල තියෙන න්‍යාය. ඒක සක්‍රිය වෙන්නේ ඒක යම්කිසි පුද්ගලයෙක් භාවිතා කළොත්. එහෙනම් ඒ න්‍යායෙන් පෙන්වන ධර්මයේ ඔබ ළඟ උපදවාගෙන ඔබ සරණ කරගත්තොත් තමයි ඔබට ධර්මයේ සරණ වෙන්නේ. ධර්මයේ කියන පදයට ලෝකේ අර්ථ 25000ක් විතර ඇති. ධම්ම කියන පදයට. කිසියම් ධර්මතායවා. බුදුරජාණන් වහන්සේ සත්වයෙක් දුකින් මුදවන්නට අනුගමනී ප්‍රතිපදාවක් වශයෙන් අනුගමනය කරන්න දෙසූ දහම් මග කුමක්ද? මා මෙසේ දකිනවා. වත්මන් සමාජයේ සහ එදා සමාජයේ වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියලා සිව්වනක් පිරිසක් වශයෙන් ඇඳුම් වලින් වෙනස් වෙලා හිටියා. ඇඳුම් වලින් වෙනස් වුණාට සසර දුකින් මිදීමට අවශ්‍ය ධර්මයේ කිසිවෙකුටත් වෙනස් වෙන්නේ නැහැ. ස්ත්‍රියටත් පුරුෂයාටත් ගිහියාටත් පැවිද්දාටත් ධර්මයේම සරණයි. ධම්මං සරණං ගච්ඡා. ඔබ අවංකව පිළිගන්නවාද බණ ඇසූ කෙනෙක් නොවේ නම් මේ වන විට ඔබ බොරුවට ධම්මං සරණං ගච්ඡාමි කියලා තියෙන කියලා ඔබට ධර්මයේ සරණ නැහැ කියලා? අන්න ධර්මයේ සරණ කරගන්න පුළුවන් සීමාවට එන්න. මේ සඳහා ඔබට අක්කන සූත්‍රයේ සඳහන් පරිදි මේ ලෝකයේ උපදින කිසිවෙකුටත් බහුතර පුද්ගලයෙකුට නැති දුෂ්ට වූ ෂණ 8කින් මිදී ලබන්නා වූ 9 වෙනි ෂණ සම්පatti ලාභියෙක් නම් ඔබ. ඒ තමයි අවශ්‍ය අවස්ථාවට අවශ්‍ය සුදුසුකම්. මේ සුදුසුකම් පිළිබඳව සමාජයේ පවතිනවා නොකරන වෙදකමට කෝඳුරු තෙල් පාට හතකුත් තවත් ටිකක් ඕනේ කියලා කීමනක් අහලා තිනවා. නොකරන එකට මේ නොකරන්නට තර්ක ඉදිරිපත් කරනවා. පැවිදි වෙන්නට ඕනේ, වනාන්තර ගත වෙන්න ඕනේ, ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙන්න ඕනේ, තව මොනවා හරි. ඒ නොකරන්න කරන කතා. කරන්න ඕන මොකද්ද? මනුස්ස පටිලාභෝච සද්දම්මස්සච දේශනා අලං වායමිතුන් තප්ප. මිනිස් වර්ගය අතර කලාතුරකින් කෙනෙකුට සම්මුඛී භූත වෙනවත් මොන ගැසෙනවා දුර්ලභ කරුණු දෙකක්. එක මේ දේවල් තේරුම් ගන්න පුළුවන් භාෂාවක් කතා කරන තේරුම් ගන්න පුළුවන් මොලයක් සහිත මනුස්ස ප්‍රතිලාභය. දෙක නිරවුල් සදහම් හමුවීම. අන්න මනුස්ස ප්‍රතිලාභයේ තියෙනවා නිරවුල් සදහම් හමු වෙලාද කියලා හිතන්න ඕන. මෙන්න මේ සසර දුක කුමක්ද? එකෙන් මිදෙන්න ධර්මයේ සරණ වෙන්නේ කොහොමද? නම් සසර දුක දන්නේ නැති කෙනෙකුට එකෙන් මිදෙන්න ඕන කමක් නැහැ. එහෙනම් ධර්මයේ සරණ කරගන්න තේරෙන්නේ නැහැ. සසර දුක ලෙඩ වෙන එකද? බඩගිනින එකද? මහලු වෙන එකද? ශරීරය අතහැර දාන්න සිදු වෙන එකද? නෑ. බුදුරජාණන් වහන්සේටත් ඒ ටික තේරෙව තිබුණා. ඉතින් මේ S2කින් පේන බාහිර කියන්නා වූ සාමාන්‍ය දුක්ඛ නෙමෙයි බුදු සමයේ පෙන්වන්නා වූ සංසාර දුක්ඛය කියන්නේ. ඒක හිතේ ඇවිලෙන්නා වූ ක්ලේශ සම්බන්ධ දුකක්.
සිත ඇතුළට බැසගත්තා වූ හේතු ටිකක් ඒවා ගිනි කියන පදයෙන් හඳුන්වපුවම තේරුම් ගත්ත හැකි. ඔයිට අමතර ටිකක් තියෙනවා කියලා. ඒකා දස අග්ගි මාහූ කියලා කියමනක් තියෙනවා. 11 ගින්න. ඔබට 11ම නැති වෙන්න පුළුවන් නමුත් ටිකක් තියෙන්න පුළුවන්. රාගෝච දෝසෝච මෝහෝච ව්‍යාධී ජරාච මරණං පිච සෝකමේව පරිදේව දුක්ඛම් පිච දෝමනස්සං උපායාස ඒකාදස. ඒවා පිටට පේන ගිනි දැල් නෙමෙයි. නමුත් මේවට මැදි වුණ අය දැවෙනවා. රාග ගින්න, දේශ ගින්න, මොහ ගින්න, ව්‍යාධි ගින්න, ජරා ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, වැළපීමේ ගින්න, දැඩි වෙහෙසේ ගින්න, වෙහෙසකර ස්වභාවයන්. මේ ගිනි ගොරට මැදි වෙලා දැවෙන ජීවිතයක් තුළ මෙන්න මේ ගිනි ටික නිවා ගන්නට දැන් ඔය සාමාන්‍යයෙන් ඔබ දැකලා තියෙනවානේ ගින්නක් හටගත්තාම ජලයෙන් නිවනවා. එහෙනම් ඔබේ මේ හදවතේ හට ගන්නා වූ ගිනි ටික නිවා ගන්නට බුදුරජාණන් වහන්සේ ධර්ම න්‍යායක් දේශනා කළා. ධර්ම න්‍යාය තමයි ජලයට නැත්තම් ජලයට උපමා කරලා තියෙන්නේ බුදු සමයේ. ජලයෙන් ගින්න නිවෙන්නා වගේ එකක්. එහෙනම් ධර්මයේ පදයට ගැඹුරක් තියෙනවා. බුද්ධ පදයට ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුර දැක්කහම තමයි බුද්ධ රත්නයේ සරණ ලබා ගන්න. අදටත් පුළුවන් ඒක. ඒ ගැඹුර දැක්කම තමයි ධර්ම රත්නයේ සරණ ඔබට පිහිටන්නේ. දැන් ආයත් අර වචනේ මම ගන්නවා. ප්‍රතිමාවට ශරීරයට බුදුන් කිව්වා, පොතට ධර්මයේ කිව්වා, ස්වාමින් වහන්සේලාට සංඝයා කිව්වා. මේ ප්‍රතිපත්ති ශාසනයේ තෙරුවන් වෙනුවට සද්ධර්මය අන්තර්ධාන කරපු ශාසනයේ හදපු සම්මත තෙරුවන මේ. ඒක පන්සලේ තුම්පලක තියෙන්නේ. ධර්මයේ පොත්ගලේ සංඝයා ආවාසගේ බුදුන් විහාරය. වසර 10ක් 15කට පෙර ලංකාවට ගෙනාපු පොතක් තියෙනවා. ආචාර්ය හිමියන්ගේ පරිවර්තනයක් මං හිතන්නේ. අනිත් ඒවත් ධර්මයේ කියලා වෙන්න තිය පොතේ තියෙන්නේ මට මතක හැටියට. ඒක දැක්ක නිසා කියනව නෙමෙයි ඊට ඉස්සෙල්ලා ඉඳලා මම මේක කියන්නේ. නමුත් මා කියන දෙයට සාක්ෂියක් ඒකේ තියෙනවා. තෙරුවන් වැඩ ඉන්න ඕන මිනිස්සුන්ගේ හදවතේ කියලා. පන්සලේ තුන්පලක නෙවෙයි සසර දුකින් මිදවන තෙරුවන් වැඩ ඉන්න ඕන මිනිස්සුන්ගේ හදවතේ. අන්න ඔබ අර තුන්පලක තියලා තියෙන තෙරුවන් ඔබේ හදවතට වැඩම කර ගන්නකොට කොහොමද වෙන්නේ? මේ අවුරුද්ද තුළ අතුලෙන් හිතන්න හොඳයි නේද එහෙමනම්? ඒ යට වී තිබුණ අර්ථ මතුවෙන පිට ඒ අරුත් තේරෙන අයට මේ සසර ගමනේ දුක රැස් වෙන හැටි තේරි දුක රැස් නොවෙන්නට රැස් වෙන දුක් අවසන් වෙන්නට ධර්මයක් සරණ කරගන්න පුළුවන්. අන්න මම ඒකයි ඔය සමාජයට කියන්නේ කෙලෙස් ඈත්වීම හෝ කෙලෙස් යටපත්වීම ධර්මයේ සරණින් නෙමෙයි වෙන්නේ. කෙලෙස් ඈත් කරගන්නත් පුළුවන් යටපත් කරගන්නත් පුළුවන්. ඒ ඈත්වීමෙන් උපදින තත්ත්වයක් යටපත් වීමෙන් උපදින තත්ත්වයක් කෙනෙකුට ලැබුණාම ඔහු ඒක පරම සත්‍යයක් වශයෙන් පිළි අරගෙන ඒ තුල මුලා වෙනවා. මුලා වෙන්නේ යහපත් දරුවෙක් මත්පැන් පානය කරලා නොමග යාමෙන් විතරක් නෙවෙයි. නොමග යන්නේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර හිටියා වූ ආලාර කාලා බුද්ධකරාම පුත්‍ර භග්ගවායත් අයත් අධ්‍යාත්මික ගමන් මාර්ගයේ නොමග ගිය අය.
ඒක සද්ධර්මය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් තොර වුණාම සමාජයටත් අදත් මේ අධ්‍යාත්මික ගමන් මගේදී නොමග යාමක් හෙවත් බොරුවල් වලට වැටි බොරුවල් වලට වැටීමක් සිදු වෙන්න පුළුවන්. තවත් එහාට මට මේ ධර්මපදයට අරුත්ත පැහැදිලි කරන්න පුළුවන් වුණත් එක දවසට මම ගැඹුරට හුඟක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් විස්තර විවෘත කරන්න කල්පනා කරන්නේ. මුල් ධර්ම දේශනාවන් සවන් දුන් අය නම් ඔබට මේ පංචස්කන්ධය කියන වචනය තේරුම් ගන්න පුළුවනි නම් ශරීරයේ ඉක්මවා යමින් ඇස් තුළ කන තුළ නාසය තුළ දිව තුළ පහළ වෙන්නා වූ ශනික ධර්මතාවයක් කියලා ඒ ශනික ධර්මතාවය තුළ ආත්මය දුක් ගෙන දෙන බව සහ ඒ ශනික ධර්මයේ ආත්ම දෘෂ්ටියෙන් හිස් කරගන්න පුළුවන් වෙන බව. එතකොට ඔබ ළඟ තියෙන දෙයක් ඒක. සමහර අවස්ථාවලදී ධම්මං විනානත්ති පිතාච මාතා අත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ධර්මයේ දකීද බුදුන් දකී. එහෙම නැත්නම් බුදුවර ලෝකෙට පහළ වෙලා ධර්මයක් දේශනා කරනවා. මේ වචන වලින් කියන පදේ අංගුත්තර නිකාය තුළ පවතිනා වූ බොහෝ දෙනා භාවිතා කරන්නා වූ අක්කලි නම් සූත්‍රය තුළ මේ පදේ බොහෝ දෙනාට පාඩම්. පදේ පාඩම් වෙන්න නෙමෙයි ඕන. ඒකෙන් පෙන්වන ධර්මය ඔබ ළඟට ගන්නෙ කොහොමද? ඒකෙන් විතරක් නෙමෙයි ධර්මය ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් තේරුම් ගන්න ඕන. දැන් වක්කලිට නම් බුදුරජාණන් වහන්සේ ධර්මය කියලා දේශනා කළේ බුදුන් දකින්නට යන පාර විදිහට පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාත් වශයෙන් බලන්න කියලා. ඒක එක න්‍යායක් විතරයි. ඒ වගේ උන්වහන්සේ වැඩ සිටි කාලය තුල මෙබඳු ධර්ම න්‍යායන් ගණනාවක් දේශනා කරලා තිබෙනවා. මම එහෙම කියන්නම්. ලෝකයා පංචද්වාරික සුඛය විඳින්න ඕන එක වැරදි නෑ කියන ප්‍රතිපදාවක ඉන්නවා. කාමසුකල්ලිකාන යෝගය. අපට වඩා ಭಾರತೀಯ සමාජය තුළ අනුගමනය කළා වූ පරිතප්ප ප්‍රතිපදාවක් හෙවත් තවන ප්‍රතිපදාවක් තිබිලා තියෙනවා සවිස්තරව සූත්‍ර දේශනාවකින් පැහැදිලි කරන්නම් පස්සේ. ඒ සියල්ල තනි වචනකින් අත්කලමතාන යෝගය කියලා කියනවා. මේ සම්බන්ධයෙන් පැහැදිලි කරපු සූත්‍ර දේශනා 8ක් විතර තියෙනවා 10ක් විතර. ඒකේ ඔය අත්කලමතාන යෝගයයි කාමසුකල්ලිකාන යෝගයයි පැහැදිලි කරන හැටි සමානයි හැම තැනදීම. කමාපටිපදා දමාපටිපදා මජ්ක්‍ධිමාපටිපදා කියලා. නමුත් මධ්‍යම ප්‍රතිපදාව කියන එක පැහැදිලි කරලා තියෙන්නේ කොහොමද දන්නවද? සූත්‍ර 7 විදිහක්. මෙන්න මේක මම අද දවසේ මේ සමාජයට කියන විශේෂයෙන්. ඔබ කල්පනා කරනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඔස්සේ ඔක්කොම ඔස්සේ පඩිපෙළකින් යනවා වගේ යන්න ඕන කියලා මේකට. නමුත් එක සූත්‍රයක පෙන්වන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියලා සතර සතිපට්ඨානය. තව සූත්‍රයක පෙන්වන්නේ සතර සම්‍යක් ප්‍රදාන් වීරිය. තව සූත්‍රයක පෙන්වන්නේ පංච ඉන්ද්‍රිය. තව සූත්‍රයක පෙන්වන්නේ පංච බල. තව සූත්‍රයක පෙන්වන්නේ සප්ත බොජ්ජංගය. තව සූත්‍රයක පෙන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොකද්ද මේකේ රහස?
සතර සතිපට්ඨානය තුළ ඉතුරු ඔක්කොම වැඩෙන බව. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ඉතුරු ඔක්කොම තියෙන බව. සතර ඉර්ධිපාද තුළ ඉතුරු ඔක්කොම තියෙන බව. ඒ ඕන එකක් මජ්ක්‍ධිම ප්‍රතිපදාව. සේරම නෙමෙයි. අන්න ඒක තමයි මේ සමාජය ලබා ගන්න ඕන අවබෝධය. මොකද මේ බුදු සමයේ පවතිනවා ලස්සන න්‍යායක්. එකක් තුළින් හතරත්, හතරත් තුළින් හතත්, හතත් තුළින් දෙකත් සාක්ෂාත් වෙන ධර්ම න්‍යාය කියලා. අපිට විශාල කාලයක් ලැබෙන්නේ නැහැ මේකට මොහොතයි ලැබෙන්නේ. මේ මොහොත තුළ 37ක් අනුගමනය කරන්න වෙලාවක් නැහැ. නමුත් මොහොත තුළ එකක් අනුගමනය කරනකොට ඊටු සියල්ල වැඩෙන බව තවත් සූත්‍ර දේශනාවල තිබෙනවා. මහා සලායතන සූත්‍රය අරන් බැලුවම මේ පිළිබඳ ගැඹුරු පැහැදිලි විග්‍රහයක් තියෙනවා. මම හිතේ තියාගෙන වචන කියන්නේ මේ උදා වුණ වසර ඉදිරියට යනකොට මේවා කරුණු ඔබට ගැඹුරින් කියන්න බලාන. අද මේ කතා කරන කාරණාව නිකන් අර අලුතෙන් පාසල් ගිය ලදරුවෙකුට පූර්ව ළමා විය සංවර්ධනයෙන් එහා පැත්තට පළවෙනි පන්තියේ දේවල් කියලා දෙනවා වගේ වැඩක්. ඒ නිසා අපට අපේ ජීවිතය පිරිපුන් කරගන්න ධර්මයේ නැතුව නම් බෑ. අධ්‍යාපනය තුළ ගෙවල් දොරවල් යාන වාහන රැකී ආරක්ෂා මිල මුදල් අවාහුවාහ මේ සියලු සම්පත් ලැබෙන්න පුළුවනි. ඔබට පේන්න පුළුවනි ඒ සම්පත් තමයි සියල්ල ලබා දෙන්නේ කියලා. අර මගේ පෙර දේශනාවක උදාහරණයක් කිව්වා අන්න ඒක වගේ මම මේක ගලපනවා. ඔබට අවදි වුණාම පේනවා ඉර පායලා ඉදින් බහැලා යනවා. ඔබ ඒක ඇත්ත කියලා හිතන් ඉන්නවා. කවිත් ලියනවා ඉර පායනවා බහැලා යනවා. ඉතින් අපි හිතනවා අපි ඉන්නවා ඉර පායලා බහැලා යනවා කියලා. හොඳයි සූර්යග්‍රහ මණ්ඩලයේ භ්‍රමණය පිළිබඳ ඉගෙනගෙන බලන්න. ඉර යනවාද කොහෙවත්? ඉර නතර වෙලා තියෙනවා. අපි කැරකි කැරකි ඒක වටේ යනවා. අපට ඒක පේන්නේ නැහැ නේද? මේ උදාහරණයම තමයි පෘථග්ජන පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මයේ ගැඹුර පේන්නේ නැහැ. අනිත් පැත්තට පේන්නේ. ඒ නිසා තමයි මේක මුලාවක් තුල තියෙන දෙයක් කියලා කියන්නේ. එහෙමනම් වචනෙන් කියනවා නම් අර මම පෙන්නපු ධර්ම න්‍යායන් තුල පමාව අසත් ධර්මයයි අප්‍රමාදයේ සත් ධර්මයයි. අයෝනිසෝ මනසිකාරය අසත් ධර්මයයි යෝනිසෝ මනසිකාරය සත් ධර්මයයි. ඒක ඔබ ළඟ ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ තනි වචන දෙකෙන් කතා කරනවා නම් අන්න ඒ විදිහට මොහොතක් තුල අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් වශයෙන් ඔබට මෙය හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. වැඩි වෙලාවක් නැති නිසා ජීවිතය කියන එක මොහොතින් මොහොත ගෙවි යන බැවින් වැඩි වෙලාවක් දෙන්න බෑ ඒකට. මොහොත තුල අනුගමනීය ප්‍රතිපදාවක් තියෙන්න ඕන. එතකොට අර ආචාන්චාන් හිමියන්ගේ ඉගැන්වීම අනුව තෙරුවන් වැඩ ඉන්න ඕන හදවතේ නම් ඒ හදවතේ වැඩ ඉන්න ඕන කෙනෙක් සංඝ රත්නයේ ස්වාමින් වහන්සේ වෙන්නේ කොහොමද? විහාරස්ථානයේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේ වෙන්නේ කොහොමද? ඒ කලක් තිස්සේ අපි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා පාවිච්චි කරලා බුද්ධංච ධම්මංච සංඝං සරණං ගතෝ කියන පදේ සිංහලට පරිවර්තනය කරන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයාද භික්ෂු සංඝයාද කියලා සිංහලෙන් ලියාගෙන සංඝ පදයට පැවිදි වුණ අය පමණක් කියන අර්ථයක් කලක් භාවිතා කළ බැවින් හොඳයි. චිත්ත ගහපතිතුමා සංසාරේ කාම ලෝකේ උපදින්න තියෙන බැමුන් ටික කඩාගෙන ජීවත් වෙච්ච කෙනෙක්. පැවිදි වෙලත් නැහැ. එහෙනම්
එතුමන් තුල තියෙන්න ඕන නේද බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ සරණ තෙන්ට යන්න? එතුමන් තුල. එතකොට එතුමන්ගේ පිටින් ඉන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ බණපොත සංඝයා හාමුදුරුවෝ වෙන්න බෑ. එතුමන් තුල තියෙන්න ඕන. අත්තාහි අත්තනෝ නාතෝ කෝහිනාතෝ පරෝසියා කියන එකෙන් පෙන්නනවා තමන්ට තමන්ගේ පිහිට වෙන කවුරුත් තම් පිහිට වේද කියලා. නොගැඹුරු බැල්මෙන් බැලුවහම සංඝයාගේ සරණයි කියන එකේ තියෙන අනුන්ගේ සරණක් නේද? නමුත් කෙනෙකුට සංඝ භාවය ලැබෙන්නේ කොහොමද? බුදුන් වහන්සේ කසාවස්ත දරුව බැවින් කසාවස්ත පෙරවා ගැනීම තුළින් ඒක ලැබෙනවද? පමණක්. කසාවස්ත්‍රයට සංඝ භාවය කියන්නේ. එහෙම සමාජයේ හැඳුනා ගැනීමක් තිබුණට බුදුරජාණන් වහන්සේම ස්වකීය සිව්වනක් ශ්‍රාවක පිරිස අමතා සිව්වනක් ශ්‍රාවක පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. එතකොට එදා කාලේ සිවුරු පරවන් හිටියේ භික්ෂු භික්ෂුණී විතරයි. අනිත් අය සිවුරු පරවන් හිටියේ නැහැ. නමුත් මේ ධර්මයේ සරණේ සීමාවට ඇතුළු ණයට ඒ ධර්මයේ සරණ කරගන්න සීමාවක් මම පෙන්වලා තිබෙනවා. පෙන්වෙන්නේ නැහැ හරියටම තව කියලා තිනවා. එතෙන්ට ඇතුළු වුණාන් පස්සේ ඔවුන් සමස්තය හඳුනා ගැනීම සඳහා සංඝ පදය තථාගතයන් වහන්සේ භාවිතා කරලා තිබෙනවා. ඔබ එතෙන්ට ඇතුළු වුණොත් ඊට පස්සේ ඔබට වෙනත් කෙනෙක් නෙමෙයි සංඝයා කියලා සරණ වෙන්නේ. ඔබේ සංඝයේ, ඔබේ සංයමයේ සරණය. සැකනම් අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ සෝබෙන්ති කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ බුදුහාමුදුරුවෝ වදාරලා තිබෙනවා මේ ලෝකේ ජීවත් වෙන කණ්ඩායම් 4කට උන්වහන්සේ සංඝයා හොබවන්නට, නියෝජනය කරන්නට, බබලවන්නට, ආලෝකමත් කරන්න අවසර පත්‍රයක් ලබා දෙනවායි කියලා. කණ්ඩායම් 4කට. ඒ 4ට අනුවගත් කල භික්ෂුත් සංඝ, භික්ෂුණීත් සංඝ, උපාසකත් සංඝ, උපාසිකත් සංඝ. නමුත් ඇඳුමෙන් නෙවෙයි අවබෝධයෙන්. අන්නේ අවබෝධයේදී මේ හැම දිනාටම ධර්මයේ සරණ තියෙන්නේ. එතකොට මේ හදවත තුළ වර්තමාන මොහොතට බුදු ධම්ම සංඝ රත්නත්‍රය හදවතේ ගලපන්නේ කොහොමද? හදවතනේ ඉන්න ඕන කියලා කියන්නේ. ඒ නිසා මම මෙහෙම දකිනවා. බුදුන් වහන්සේගේ කල ධර්ම ශ්‍රවණය කළා වූ අය ධර්මය අසා මාර්ගඵලලාභී වෙලා අනතුරුව ධම් සරණ ගියා, නැත්නම් තෙරුවන් සරණ අනුගමනය කළා. බිම්සර රජතුමා අනිපිසතුමා මේකයත් තෙරුවන් සරණගේ හැර වෙන සරණක් නැත කියලා කිව්වා අය. මොකටද මේ? රජකම ලබන්න නෙමෙයි, සංසාර දුක්ඛය ඡය කිරීම සඳහා භාවිතා කරන්න ඕන දෙයක්. එහෙනම් හොඳින් තේරුම් ගන්න. සංසාර දුක්ඛය කෙලවර කිරීම සඳහා භාවිතා කරන්න ඕන දෙයක් තමයි තෙරුවන්. ඔබ සංසාර දුක්ඛය දන්නේ නැත්නම්, ඔබට කෙලවර කරන්න ඕනේ නැත්නම් ඔබ තෙරුවන් භාවිතා කරන්නේ නැහැ. මේ පොතේ තියෙන තෙරුවන් නෙමෙයි, ඔබ පාඩම් කරගත්ත තෙරුවන් නෙමෙයි, ආරි සත්‍යයේ තෙරුවන්. මේ ආරි සත්‍ය ක්‍රියාත්මක වෙන්නේ කොතන ඉඳලාද දන්නවද? ආරි භාවයට පත් වූ තැන් පටන්. ආරි භාවයට පත් වෙන එකේ පළවෙනි තැනට සෝතාපන්න කියනවා. සෝතාපන්න කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණි. ඉතින් එහාට ආර්ය අෂ්ටාංගික මාර්ගය යනවා. කවදා හරි දවසක ඔබත් මේ සමාජයත්
සසර දුකින් මිදීමේ තෝතාපන්න භාවයට නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආර්ය භාවයට පත් වෙන්න පුළුවන්, ධර්මයේ සරණ කරගන්න පුළුවන්. මාර්ගඵලලාභීත්වෙන් එහාටයි කියන එක. තෙරුවන් සරණ බුදු සසුනේ වළංගු වෙන්නේ මාර්ගඵලලාභීන්ට සසර දුකින් මිදීම සඳහා වුන් කර්මක්ෂය කරගන්නකොට, කෙලෙස් නැති කරගන්නකොට කියන එක අවබෝධ කරගන්න සමත් වෙන්න. ඒක නැති නිසා තමයි අපි හදාගත්ත තෙරුවණක් සරණ යනවා කියා පෘථග්ජන භාවයේ ඉන්නේ. අපිට සතර ගමන ඇරුණාම සතර නිමාව හම්බ වෙලා නැහැ. ඒකට වෙන විකල්ප නැහැ. උසස් පෙළ සඳහා අවුරුදු 12-13ක් ඉඳලා දුස්සෙක් වෙන්න වෙනවා. අන්න ඒ වගේ මේ අවබෝධය තුළ මේ ගමන ඇවිදින් මේ භූමියට එන්න ඕන, ආර්ය භූමියට. ආර්ය භූමියේ සුදු ඇඳුමෙන් ඉන්න පුළුවන්, පාට ඇඳුමෙන් ඉන්න පුළුවන්, සිවුරෙන් ඉන්න පුළුවන්, කෙස් ඇතුව ඉන්න පුළුවන්, නැතුව ඉන්න පුළුවන්. පිඬුසිඟා වළඳලා ඉන්නත් පුළුවන්, ගිනත් දෙන දාණයෙන් වළඳන්නත් පුළුවන්, හරි හම්බ කරලා කන්නත් පුළුවන්, රස්සාවක් කරලා හොයාගෙන කන්නත් පුළුවන්. අපේ යාට තියෙන ප්‍රශ්න මේවා බැරි වෙයි කියලා. නෑ, ඔය ඕන එකක් තුල පුළුවන්. ඒ නිසා ඒකට කියනවා දස්සනේන සම්පන්නෝ කියලා. දැක්මක්. මේ පිළිබඳව අපි තවදුරටත් ඉදිරියට සාකච්ඡා කරමු. එබැවින් අන්න එවිට මේ නත්ති මේ සරණං අඤ්ඤං නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ ධම්මෝ සංඝෝ මේ සරණ වෙන්නේ ක්ලේශ ධර්මයන් ප්‍රහීන කොට ජීවිතය තුළට ක්ලේශ ධර්මයන් නැති තැන තියෙන සැනසීම ළඟා කරගන්නට. ඒක කොහොමද තියෙන දෙයක්? දැනට තියෙන්නේ වැහිලානේ. නීවරණ කියන්නේ ඒක වැහිලා තියෙනවා කියන එක. ඒ වැහුණු ටික අයින් වෙලා යන ඒ ටික අයින් වෙනකොට ඒක ඉතුරු වෙනවා. එසා අපි ඔබට යෝජනා කරනවා අලුතින් නම් සවන් දෙන්නේ මේ අදහසක් ඒක විවේචනය කළාට කමක් නැහැ, වැරදි කිව්වට කමක් නැහැ, මට වැදගත්කමක් නැහැ. ආර්ය සත්‍යයේ තෙරුවන සසර දුකින් මිදීම සඳහා සරණ කරවන ලබන්නේ කර්මක්ෂය කිරීමේ කර්මය දන්නා වූ, ක්ලේශ ප්‍රහීණය දන්නා වූ ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වන පුද්ගලයා සෝවාන් සිට රහත් දක්වා. ඒ ටිකේ තමයි තෙරුවන් ක්‍රියාත්මක වෙන්නේ සසර දුකින් මිදෙන්න. මේ කරුණ අවබෝධ කරගෙන ඉදිරි පියවරට යන්නට කරුණ තේරුම් ගැනීමට මෙම කරුණ පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. උදා වුණ මේ සම්මස්වාසයෙන් වැදගත් දිනේදී මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා දායකත්වය දරා තිබෙනවා. යටියන්තට මලල් පොළ පදිංචි නදීකා පාලම කුඹුර, ශානිකා පාලම කුඹුර, උදාර පාලම කුඹුර, අනුරුද්ධ පාලම කුඹුර, ඩයනා පාලම කුඹුර යන දූ දරුවන් විසින් ඔවුන්ට අර සම්ප්‍රදායික ප්‍රාර්ථනය වෙනුවට වෙනත් ප්‍රාර්ථනයකුත් පවතිනවා. 2020 12 මාස 27 වන දිනට 67 වන ජන්මදිනය සමරන සුනිල් පාලම කුඹුර පියාණන්ට සහ 2021 ජනවාරි 1 වන දිනට 66 වන ජන්මදිනය සමරන එදන මංගලිකා ස්වර්ණලතා මෑණියන්ට සුබ උපන් දිනයක් සමග නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබී චිරජීවනයේ සැලසේවායි ප්‍රාර්ථනා කිරීම සඳහා. එනම් මේ අම්මා තාත්තගේ උපන් දිනය වෙනුවෙන් ඔබට සුබ තෑග්ගක් දෙන්නේ උපන් දින ත්‍යාගයක්, ධර්ම දාණය. එහෙම කරන්නේ දූ දරුවන්, බෑනාවරුන් සහ මුණුබුරු මිනිරියන් විසින් පවුලේ සියලු දෙනාට චතුස්සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසද මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ පදනමක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රගතිශීලී ප්‍රාර්ථනාවක්. ජීවත් වෙලා ඉන්න අය වෙනුවෙන් උපන් දින ප්‍රාර්ථනාවක් කරන්න, සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරන්න ධර්ම දානයක් දරුවන් දෙනවා. මිය පරලෝකයට පින් දෙන අරමුණක් ඒකේ නැහැ. ඒක බලවන්නේ ගෙදරදී දානෙට වැඩම කරලා ස්වාමීන් වහන්සේලාට දන් දීලා. ඊට වඩා මේක අර්ථවත් වෙනවා. එබැවින් මෙම අප පැහැදිලි කළා වූ අරමුණ පේරුම් අරගෙන කාලය වෙන් කරගෙන ධර්මදේශනා කරවා ගැනීම තුළ, ධර්ම දානයක් තුළ, ඒ සඳහා වියදම් දැරීම තුළ මේ ධර්ම දානමය ආනිසංසය ඒ මෞතුමියට, ඒ පියතුමාණන්ට
සුබ උපන්දිනයක් සමග නිදුක් නිරෝගී සුවපත් චිරජීවනයේ සහිත ජීවිතයකට ඔවුන්ගේ ආශිර්වාදය සහ සමස්ත සමාජයේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරගන්න. ඔවුන්ටත් අනුග්‍රහ බෞතුන් වශයෙන් කටයුතු කළා වූ ධර්මනුබුරන්ට බෑනාලේ ලිවරුන්ට හැම දිනාටමත් මේ කරුණ අවබෝධය අලුතින් හිතා බලා ජීවිතය ලස්සන කරගන්නට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සහ චිරජීවනය සඳහා රැකියා ආදී කටයුතු හෝ අනාගත බලාපොරොත්තු වල අධ්‍යාපන කටයුතු වල සාර්ථකත්වය සඳහා රෝග පීඩාවන්ගේ අවමය සඳහා කල්‍යාණ මිත්‍ර සේවනය සඳහා ත්‍රිලක්ෂණයේ දහම් කර්මක ගැඹුරු අවබෝධය සඳහා හේතු වීම තුලින් සකල දුක්ඛයන්ගේ නිමාව වන්නා උතුම් නිර්වාණ සෝය සැනසීමට හිමිකරුවන් වන්නට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු වේවායි අදිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි.